විද්‍යාව කියන පාඩම අලුත් පාඩමක් විදිහට තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. මේකේ හැබැයි සමහර පොඩි කාරණා පල්ලෙහා පන්තිවලදී යම් තැන්වලදී කරලා තියෙනවා. ඒත් සමහර වෙලාවට මේ විදුලිය සම්බන්ධයෙන් කතා කරාට ඒ ඉලෙක්ට්‍රොනික කියන කොටස එච්චරම අපිට හම්බ වෙලා නැහැ. හොඳයි. එතකොට මේ මුලින්ම මම ප්‍රශ්නයක් අහන්නම්. මේ ඉගෙනගෙන තියෙන කාරණයක් අපි සාමාන්‍යයෙන් දන්නවා සමහර ද්‍රව්‍ය ඇතුලෙන් විදුලිය සන්නායනය වෙනවා. යකඩ, ඇල්මිනියම්, තඹ ඒ වගේ ද්‍රව්‍ය හරහා විදුලිය යනවා. මේ තව සමහර ද්‍රව්‍ය තියෙනවා. අපි ගත්තොත් එහෙම ප්ලාස්ටික්, ලී, රබර්, කඩදාසි, රෙදි මේවා හරහා විදුලිය සන්නායනය වෙන්නේ එහෙම නැත්නම් ගමන් කරන්නේ නැහැ. දැන් මේ වර්ග දෙකට කියන නම් දෙකකුත් ඔයගොල්ලෝ දන්නවා. විදුලිය ගමන් කරන ද්‍රව්‍ය සහ විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය මොනවද කියලා හඳුන්වන නම් දෙකක්. ඒක නම් පහළ පන්ති වලදී ඉගෙන ගන්නවා. ඒතර විදුලිය සන්නායනය කරන ද්‍රව්‍ය අපි කියන්නේ විද්‍යුත් සන්නායක කියලා. ඔක දන්න එකක්. ඒ වගේම විදුලිය සන්නායනය නොකරන ද්‍රව්‍ය වලට කියනවා විද්‍යුත් පරිවාරක කියලා. හොඳයි. දැන් මේ විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක කියන වර්ග දෙකෙන් විද්‍යුත් සන්නායක විදියට දැන් අපි කියනවානේ යකඩ, තඹ, ඇලුමිනියම්, වානේ ඒ වගේ මේ විවිධ ලෝහ වර්ග කොයි වෙලේක හරි හිතලා තියෙනවද ඇයි ලෝහ විද්‍යුත් සන්නායක වෙන්නේ? කියන්නේ ලෝහ හරහා විදුලියට යන්න පුළුවන් වෙන්නේ අපි ඔය අලෝහ කියලා කියන ප්ලාස්ටික්, රබර්, ලී ඒ වගේ ඒවා හරහා විදුලිය ගමන් නොකරනවත් හේතුව මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි ගෙලින්ම ලෝහ තුලින් විදුලිය යනවා, අලෝහ තුලින් විදුලිය යන්නේ නැහැ කියලා ඉගෙනගෙනක් තියෙනවා. හැබැයි එතනින් පස්සේ ඇයි ලෝහ තුලින් විදුලිය ගමන් කරන්නේ? මෙන්න මේක කොයි වෙලේක හරි කල්පනා කරලා තියෙනවද? උතන බලන්න ටියුට් එකේ අර මුලම වාක්‍ය දෙක දැන් සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ දෙක සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපි බලමු මේ ලෝහ විදුත් සන්නායක වෙන්නේ ඇයි කියලා. අර වාක්‍ය දෙක සම්පූර්ණ කරන්නකෝ. හරියට වාක්‍ය දෙක සම්පූර්ණ වෙන්නේ විදුලිය සන්නායනය කරන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක, විදුලිය සන්නායනය නොකරන ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක කියලා. හරි. මම ප්‍රශ්නය ඇහුවේ ලෝහ විද්‍යුත් සන්නායක වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් අපි දැන් ලෝහ කම්බියක් විශාල කරලා ගත්තොත් ඒ වගේ අපි හිතමුකෝ ලෝහ කම්බියක් තියෙනවා.
විශාල කරලා මේ ඇන්දොත් තව ටිකක් මේක විශාල වඳිමු. මේ තියෙන්නේ කම්බියකින් කොටසක්. එහෙම මේ කම්බියකින් කොටසක් විදිහට තමයි මේ තියෙන්නේ. දැන් මෙහෙම කම්බියක ඇතුලේ කම්බිය හැදිලා තියෙන්නේ ලෝහ පරමාණු වලින්. මේකේ තියෙන ලෝහ පරමාණු අපි වෙනම ගත්තොත් මේ තියෙන්නේ ඇතුලේ තියෙන ලෝහ පරමාණු විදිහට හිතුවොත් මේ වෙනම ලෝහ පරමාණු මේක ඇතුලේ තියෙනවා. සාමාන්‍යයෙන් දැන් පරමාණුවක න්‍යෂ්ටිය වටේ කවචවල ගමන් කරන ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඔය ලෝහවල දකින්න පුළුවන් දෙයක් තමයි අර ලෝහයේ අවසාන කවචයේ ගමන් කරමින් තියෙන සමහර ඉලෙක්ට්‍රෝන ඒ කවචයෙන් එළියට පැනලා පරමාණු අතර අවකාශයට එක්කෙනෙක් දෙන්නෙක් ඉලෙක්ට්‍රෝන එන්න පුළුවන්. එහෙම ආපු ඉලෙක්ට්‍රෝන මේ විදිහට මේ පරමාණු අතර අවකාශයේ ඔය විදිහට තියෙනවා. ඔය තියෙනවා විතරක් නෙමෙයි මේ ඉලෙක්ට්‍රෝන එහෙ මෙහෙ ඔබ මොබ ගමන් කරමින් තියෙනවා. මේ ඔබ මොබ ගමන් කරනවා කියලා කියන්නේ සාමාන්‍ය තේරෙන භාෂාවෙන් ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝන එහෙම රස්තියාදු ගසමින් ඉන්නවා. නිශ්චිත දිශාවක් නැහැ. ඔය එහෙම චලනය වෙමින් ඉන්නවා. ඒතර මේ ලෝහයක් ඇතුලේ ලෝහ පරමාණු වල අවසාන කවචයෙන් පිටතට පැමිණි සමහර ඉලෙක්ට්‍රෝන ලෝහේ පරමාණු අතර එහෙම නිදහසේ ගමන් කරමින් ඉන්නවා. මෙන්න මේ නිදහසේ ගමන් කරන්නේ නැත්නම් අර මං කියපු රස්තියාදු ගහන ඉලෙක්ට්‍රෝන මේකට නමක් කියනවා. මේවට කියනවා මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. මුක්ත ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන ලෝහය තුල පරමාණු අතර නිදහසේ ගමන් කරමින් තියෙන්නේ. දැන් ওই විදිහට මේ ලෝහයක මුක්ත ඉලෙක්ට්‍රෝන පරමාණු අතර තියෙන මේ තියෙන්නේ පරමාණු ලෝහ පරමාණු ලෝහ පරමාණු මේ තියෙන්නේ ලෝහ කම්බිය විශාල කරලා ඇඳලා තියෙන්නේ. දැන් ওই විදිහට තියෙන මේ මුක්ත ඉලෙක්ට්‍රෝන නිදහසේ එහෙම ගමන් කරමින් තියෙන්නේ. අපි දැන් විදුලි සැපයුමකට මේ කම්බිය සම්බන්ධ කළොත් උදාහරණයක් විදිහට මේ මෙහෙම තියෙන මේ කම්බිය බැටරියකට එහෙම නැත්නම් විද්‍යුත් සැපයුමකට සම්බන්ධ කළොත් අපි බලමු හොයගන්න ආපහු මේ
අර්ථය මෙතන තියෙනවා. අපි අර කලින් ඇඳ එකම මේකේ දැන් අර මුක්ත ඉලෙක්ට්‍රෝන එහා මෙහා විවිධ දිශාවලට ගමන් කරමින් තියෙන්නේ. ඒකෙදි බැටරියකට සම්බන්ධ කරොත් මොකද්ද වෙන්නේ කියන එක තමයි බලන්න යන්නේ. අපි වෙනම මදි මොකද මේක මේ විදිහට මේ තියෙන අර ලෝහයේ පරමාණු දැන් මේ වයර් එක නැත්තම් මේ කම්බිය සන්නායක කම්බිය බැටරියකට නැත්තම් විදුලි සැපයුමකට එහෙම සම්බන්ධ කරනවා කියලා හිතමු. මේ තියෙන්නේ බැටරියක් නම් මේ බැටරියේ ධනාංගය මේ ඍණාංගය ඒකට මේ වගේම දැන් මේ කම්බියකින් සම්බන්ධ කරනවා. මේ පල්ලෙහා තියෙන්නේ තර උඩ විශාල කරලා තියෙන කම්බියම තමයි. එතකොට දැන් මෙහෙම සම්බන්ධ වුණාම බැටරියක ඍණාග්‍රය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් බැටරියක ඍණාග්‍රය කියන්නේ ඍණ ආරෝපණ වැඩිපුර තියෙන. එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන අග්‍රය. ඒතර මෙතන මේ ඉලෙක්ට්‍රෝන තෙරපෙමින් තමයි තියෙන්නේ. මේකේ මෙහෙම ඉලෙක්ට්‍රෝන තෙරපෙමින් තියෙනවා. ඒ නිසා මෙතන ඉලෙක්ට්‍රෝන තෙරපීම දැන් ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි. ධනාග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන පීඩනය අඩු තැනක්. දැන් මෙහෙම තෙරපෙමින් ඉලෙක්ට්‍රෝන ඉන්නකොට කම්බිය සම්බන්ධ කරාම අර ඍණ අග්‍රය සහ ධනාග්‍රය අතර සම්බන්ධයක් හැදෙනවා. ඒ වගේම පරමාණු අතර තියෙනවා මම අර කලින් කියපු මේ මුක්ත ඉලෙක්ට්‍රෝන ඒවා ඔබ චලනය වෙමින් තියෙන්නේ. බැටරි කෑල්ල ඍණාග්‍රයට සම්බන්ධ කරපු ගමන් මේ එන තෙරපීම නිසා මේ ඉලෙක්ට්‍රෝන තල්ලුවක් එනවා. එහෙම ඉලෙක්ට්‍රෝන තල්ලුවක් එනකොට වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන තල්ලුව මේ කම්බියට ලැබුණාම වෙන දේ. මේ කම්බිය මුල ඉඳන්ම මම මේ පෙන්නන සිද්ධිය තමයි වෙන්නේ. දැන් මේ විශාල කරලා තියෙන කොටසේ මෙහෙන් ඉලෙක්ට්‍රෝන තල්ලුවක් මෙහාට ආපුවාම අර නිශ්චිත දිශාවක් නැතුව ඔබම චලනය වෙමින් තිබිච්ච මුක්ත ඉලෙක්ට්‍රෝන තල්ලුවේ විදිහට චලනය වෙන්න ගන්නවා. මෙහෙම ඔක්කොම මේ තල්ලුවේ විදිහට එක පැත්තකට චලනය වෙනවා. ඒ අතරේ මේ ධනාග්‍රය කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන හිගයක් තියෙන තැන. ඒ නිසා ඒ පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදීමක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන හිගයක් තියෙන නිසා. එතකොට ඍණාග්‍රය පැත්තෙන් තල්ලුවක් එනවා. ධනාග්‍රය පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඒ පැත්තට අදිනවා. ඒ නිසා අර මුක්ත ඉලෙක්ට්‍රෝන ඔබම චලනය වෙමින් තිබිච්ච ඉලෙක්ට්‍රෝන නියමිත දිශාවකට තල්ලුවේ විදිහට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඍණාග්‍රය පැත්තේ ඉඳන් ධනාග්‍රය පැත්තට ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා. මුක්ත ඉලෙක්ට්‍රෝන මේ විදිහට
එළියට චලනයක් වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන චලනයක් තමයි විදුලි ධාරාවක් කියලා කියන්නේ. දැන් කම්බිය දිගින් දිගට ඉලෙක්ට්‍රෝන අර තල්ලුව තියෙන තාක්කල් ගමන් කරනවා. මොකද මේ ලෝහය ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රෝන තල්ලු වෙනකොට අර බැටරි කෑල්ලෙන් තව ඉලෙක්ට්‍රෝන එළියට තල්ලු වෙනවා. එතකොට මෙන්න මේ ධන සහ ඍණ අතර ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස පවතින තාක්කල් මෙහෙම ඉලෙක්ට්‍රෝන තල්ලු වෙමින් යනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒ කියන්නේ විදුලි ධාරාවක් කම්බිය දිගේ ගමන් කරනවා. දැන් මේ තියෙන එතකොට ලෝහය. ලෝහයක තිබුණා ලෝහ පරමාණු වලින් අවසාන කවචයෙන් නිදහස් වෙච්ච මුක්ත ඉලෙක්ට්‍රෝන. මේ තියෙන ලෝහ පරමාණු මේ අර මුක්ත ඉලෙක්ට්‍රෝන දැන් නියමිත දිශාවකට ගමන් කරනවා. ඔය නිසා තමයි ලෝහ ඇතුලෙන් විදුලි ධාරාවක් ගමන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් අලෝහයක් දැම්මොත් මොකද වෙන්නේ? මේකට ලී කෑල්ලක්, රබර් කෑල්ලක්, නූලක් ඒ වගේ එකක් සම්බන්ධ කරොත් අලෝහවල මේ විදියට අර අවසාන කවචයෙන් එළියට පැන්න මුක්ත ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ නිසා අර තල්ලුවක් ආවට ඉලෙක්ට්‍රෝන පීඩනයක් ආවට ඒ තල්ලුවේ විදිහට චලනය වෙන්න ඒක ඇතුලේ ඉලෙක්ට්‍රෝන නැහැ. එතකොට දැන් මේ තියෙන ඉලෙක්ට්‍රෝන එතනින් අඩු වෙනකොට තමයි මෙහි ඉන්න ඉලෙක්ට්‍රෝන එකට මෙතෙන්ට එන්න පුළුවන්. එයා යනකොට තමයි ඊළඟ එක්කෙනාට මෙතෙන්ට එන්න පුළුවන්. එතකොට තල්ලු වෙනකොට මේ ඉලෙක්ට්‍රෝන යන්නේ නැත්නම් මෙහෙන් එළියට ඉලෙක්ට්‍රෝන තල්ලු කරාට ඒ ඉලෙක්ට්‍රෝන වලට චලනයක් වෙන්න බෑ. ඒ නිසා තමයි අලෝහ තුලින් විදුලි ධාරාවක් ගලා යන්නේ නැත්තේ. එහෙනම් දැන් මෙතන මේ ලෝහ විදුලි සන්නායක වන්නේ ඇයි කියලා අහනවනේ. ඔතන ඔය කොටුව උඩ ඉඳන් පල්ලෙහාට දෙකට බෙදන්න. දෙකට බෙදලා වම් පැත්තේ ඉඩක් තියලා දකුණු පැත්තෙන් ලියමු. දෙකට බෙදපු හිස් කොටුවේ දකුණු පැත්තෙන් ලියමු. මෙන්න මේ ටික ලෝහ තුල ලෝහ පරමාණු වල අවසාන කවචයෙන් ඉවතට පැමිණ නිදහසේ ඔබ මොබ චලනය වන ඉලෙක්ට්‍රෝන ඔබ මොබ චලනය වන ඉලෙක්ට්‍රෝන හෙවත් මුක්ත ඉලෙක්ට්‍රෝන ඇත. මුක්ත ඉලෙක්ට්‍රෝන කියන වචනේ හයිලයිට් කරන්න. මුක්ත ඉලෙක්ට්‍රෝන ඇත. විදුලි ප්‍රභවයකට ලෝහයක් සම්බන්ධ කළ විට
ඇතිවන ඉලෙක්ට්‍රෝන තෙරපුම හෙවත් විභව වෙනස නිසා ඉලෙක්ට්‍රෝන තෙරපුම හෙවත් ඇතිවන විභව වෙනස නිසා එම තෙරපුමේ දිශාවට ඉලෙක්ට්‍රෝන වරහන් ඇතුලේ මුක්ත ඉලෙක්ට්‍රෝන චලනය වේ. මෙය විදුලි ධාරාව ගැලීමකි. ඔය ක්‍රමයට තමයි එතකොට ලෝහයක් ඇතුලෙන් විදුලි ධාරාවක් යන්නේ. දැන් ඔය කොටුවේට උඩින් ප්‍රශ්නයක් අහනවනේ ලෝහ විද්‍යුත් සන්නායක වන්නේ ඇයි කියලා. ඒක කෙටියෙන්ම ලියන්න වෙන්නේ ලෝහ තුල මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති නිසා. විද්‍යුත් සන්නායක වන්නේ ඇයි කියන තැන ලියන්න ලෝහ තුල මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති නිසා. හරි දැන් අර කොටුව දෙකට බෙදුවන එක පැත්තක් හිස්ව තියෙනවනේ. ඒකේ දැන් රූප දෙකක් අඳින්න ඕන. එකක් තමයි මේ රූපය. අනිත් එක මේක බැටරියකට සම්බන්ධ කරාම අර අනිත් රූපය. ඒෙන්ද දැන් හිස්ව තියෙන පැත්තේ උඩින් අඳින්න පුළුවන් ප්‍රමාණයට පොඩියට ඉස්සෙල්ලා මේ රූපය අඳින්න. ඒ වගේම අර මේකට පස්සේ අපි අඳපු මෙන්න මේ රූපෙත් අඳින්න ඕන. මේ රූප දෙක එතන ඇඳ ගන්න ඕන. ඉස්සෙල්ලා මෙන්න මේ රූපය අඳිමු. එතකොට ඉඩ තියෙන කොටස ආයෙත් හරහාට ඉරකින් දෙකට බෙදුවා නම් රූප දෙක ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන්. අඳින්න බලන්න. ලෝහය ඇතුලේ පරමාණු තියෙනවා. ඒ ලෝහ පරමාණු අවසාන කවචයෙන් නිදහස් වෙලා ලෝහය අතර අවකාශය ලෝක පරමාණු අතර අවකාශයේ ඔබ චලනය වෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ මුක්ත ඉලෙක්ට්‍රෝන විදිහට හඳුන්වන්නේ. ඒවා මුල් අවස්ථාවේ සාමාන්‍ය අවස්ථාවේ තියෙන්නේ නිදහසේ නියමිත නිශ්චිත දිශාවක් නැතුව විවිධ දිශාවලට චලනය වෙමින්.
හැබැයි ඊට පස්සේ මේ ලෝහ කම්බිය විදුලි සැපයුමකට බැටරි කෑල්ලක් ගත්තොත් ඒ බැටරි කෑල්ලක ධන ඍණ අග්‍ර වලට සම්බන්ධ කරොත් දෙපැත්තෙන් මේ බැටරි කෑල්ලක ඍණාග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන තෙරපීම වැඩි තැනක්. ඒතර ඉලෙක්ට්‍රෝන තෙරපීමත් එක්ක ඒ තෙරපීමේ විදිහට මුක්ත ඉලෙක්ට්‍රෝන ඒ විදිහට ඒ පැත්තට තල්ලු වෙනවා. එතකොට දැන් විවිධ දිශාවලට චලනය වෙච්ච මුක්ත ඉලෙක්ට්‍රෝන එක දිශාවකට චලනය වෙන්න ගන්නවා. එනිසා ඉලෙක්ට්‍රෝන ඍණාග්‍රේ ඉඳන් කම්බිය දිගේ ධනාග්‍රේ පැත්තට චලනය වෙනවා. සාමාන්‍යයෙන් ධනාග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන හිඟයක් තියෙන තැන. ඒතර ඒකට ඉලෙක්ට්‍රෝන අදිනවා ඒ පැත්තට. ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන තෙරපීම වැඩි හින්දා එතනින් ඉවතට තල්ලු කරනවා. මෙන්න මේ පීඩන වෙනස නැත්නම් විභව වෙනස නිසා තමයි අර කම්බියේ මුක්ත ඉලෙක්ට්‍රෝන නිශ්චිත දිශාවකට චලනය වෙන්න ගන්න. ඒතර ඉලෙක්ට්‍රෝන චලනය තමයි විදුලි ධාරාවක් විදිහට හඳුන්වන්නේ. මේ රූපය ඇඳලා පස්සේ කරන්න තියෙන්නේ මේක බැටරියකට සම්බන්ධ වෙන්න ඕන. එතකොට අර මුක්ත ඉලෙක්ට්‍රෝන ඔක්කොම එක පැත්තකට චලනය වීමක් වෙනවා. මේක ඇඳලා ඉවර නම් අපිට ඊළඟ පිට යන්න පුළුවන්. කාගේද ඔය මයික් එකක් වෙලා පාසිල් ගන්න. අනිත් රූපේ ඇන්දොත් විවිධ දිශාවලට චලනය වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික දැන් එක දිශාවකට යනවා. බැටරියකට සම්බන්ධ කරලා තියෙනවා. ඍණාග්‍රේ ඉලෙක්ට්‍රෝන තෙරපියම වැඩි. මේ දිගටම තියෙන එකම කම්බිය මේ කොටසේ විශාල කරලා තියෙන්නේ. හරි දැන් මේ රූප සටහන එතකොට දැන් පැහැදිලි ඇති. ඒතර මේක අපි යොදාගන්නේ මේ සාමාන්‍යයෙන් අපි කියනවා ලෝහ තුලින් විදුලිය සන්නයන වෙනවා කියලා. හැබැයි මේ ලෝහ තුලින් ඇයි විදුලිය සන්නයන්නේ කියන ප්‍රශ්නේ
ගොඩක් වෙලාවට අපි අහලා නැහැ හිතලා නැහැ. කෙලිම නිකන් කියනවා ලෝහ තුලින් විදුලිය සන්නයනේ වේ කියලා. ඒ ලෝහ තුලින් විදුලිය සන්නයනේ වෙන්නේ මෙන්න මේ කාරණය නිසා. කියන්නේ ලෝහ තුල මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති නිසා. ඉතින් චලනය විය හැකි ඉලෙක්ට්‍රෝන තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන චලනය සිද්ධ වෙන්නේ අර න්‍යෂ්ටිය වටා නිශ්චිත කවචවල. ඒවෙන් එළියට පැනපු සමහර ඉලෙක්ට්‍රෝන තමයි මේ මුක්ත ඉලෙක්ට්‍රෝන කියන්නේ. දැන් ලෝහ වලට අපි කියනවා එතකොට සන්නායක. විද්‍යුත් සන්නායක. ඊළඟට අර අලෝහ ද්‍රව්‍ය ගොඩක් ඒවා විද්‍යුත් පරිවාර කියලා කියනවා. විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය. මේ විශේෂිත ද්‍රව්‍ය වර්ගයක් විදිහට අපි අඳුර ගන්නවා සිලිකන් සහ ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය. දැන් මේවා මේ අපි අර ආවර්තිතාවක කරනකොට නම් කරන්නේ ලෝහ කියලා. ඒක ලෝහ සහ අලෝහ අතරමැදි ලක්ෂණ පෙන්වනවා කියලා. ඒතකොට දැන් ලෝහ සාමාන්‍යයෙන් විදුලිය සන්නයනය කරනවා. අලෝහ සාමාන්‍යයෙන් විදුලිය සන්නයනය කරන්නේ නැහැ. සිලිකන් ජර්මේනියම් වල ලක්ෂණයක් තමයි මේ මූලද්‍රව්‍ය ඊටාම සුළු වශයෙන් විදුලිය සන්නයනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර එහෙම යම් ප්‍රමාණයක් විදුලිය සන්නයනය කරන්න පුළුවන්. ඊටාම හොඳින් ගමන් කරනව නෙමෙයි. යම් ප්‍රමාණයක් විදුලිය සන්නයනය කරන්න පුළුවන්. ඉතින් මේවට කියනවා අර්ධ සන්නායක. එහෙම නැත්නම් ස්වභාවිකව මේ தත්ත්වයේ තියෙන නිසා විශේෂයෙන් කියනවා නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක. ඒතර සිලිකන් ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය එකට අයිති වෙනවා. අපි කතා කරනකොට මේ දෙන්න ගැන තමයි වැඩිපුර කතා කරන්නේ, විශේෂයෙන්ම සිලිකන් ගැන. මේ දෙන්නටම යන්තමින් විදුලිය සන්නයනය කිරීමේ හැකියාවක් ස්වභාවිකවම තියෙනවා. දැන් කෙල්වින් බිඳුව කියන උෂ්ණත්වයේදී ඍණ සෙල්සියස් වලින් නම් ඍණ 273 ඍණ 273.16 වගේ උෂ්ණත්වයක්. දල වශයෙන් සෙල්සියස් ඍණ 273 දී කෙල්වින් බිඳුවේදී ඒ සිලිකන් වල සිලිකන් මූලද්‍රව්‍යයේ කොටසක් අරන් බැලුවොත් ඒකේ සිලිකන් පරමාණු සහ සංයෝජ බන්ධන වලින් තමයි බැඳිලා තියෙන්නේ. එතකොට මේ සහ සංයෝජ බන්ධන වලින් බැඳිලා දැලිසක් හදාගෙන තියෙනවා. සහ සංයෝජ බන්ධන එකතු වෙලා. සිලිකන් දැලිස හැදිලා තියෙන විදිහ බැලුවොත් මේ තියෙන්නේ එතකොට සාමාන්‍යයෙන් කෙල්වින් 0 වගේ උෂ්ණත්වයකදී සිලිකන් පරමාණු සහසංයෝජ බන්ධන හදාගෙන තියෙන විදිය. සිලිකන් මතක් කරොත් එහෙම ආවර්තිත වගුවේ 4 වෙනි කාණ්ඩේ තමයි තියෙන්නේ. ඉතින් 4 වෙනි කාණ්ඩේ නම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද? අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන්න ඕන. 4 වෙනි කාණ්ඩේ නම්. එතකොට මේ අවසාන කවචයේ 4 නම් සාමාන්‍යයෙන් අර ස්ථායි වෙන්න ඒ කවචය පුරව ගන්න නම් ඉලෙක්ට්‍රෝන 8ක් වෙන්න එපා. ඒතර ඉලෙක්ට්‍රෝන 8ක් වෙන්න තව 4ක් මදි.
ඒ නිසා මෙයා කරන්නේ යාබද සිලිකන් පරමාණු එක්ක මෙයා සහසංයුජ බන්ධන හදා ගන්නවා. දැන් මේ සිලිකන් පරමාණු එයාගේ එතකොට අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන විතරක් පෙන්නලා දැලිස්ස හැතිලා තියෙන විදිහ ඇන්දොත් සිලිකන් පරමාණුක අන්තිම කවචේ ඉලෙක්ට්‍රෝන 4යි. එතකොට යා අර බන්ධන හදනකොට තව ඉලෙක්ට්‍රෝන 4ක් අරගෙන තමයි කවචය සම්පූර්ණ කරගන්නේ 8ක් කරගන්න වෙන්නේ. ඒ නිසා උදාහරණයක් විදිහට ගත්තොත් මෙයාගේ මේ මැද තියෙන සිලිකන් පරමාණු ඉලෙක්ට්‍රෝනයක් මෙහෙම හවුලට දානවා. එතකොට මේ එක සිලිකන් පරමාණුවක අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන 4. දැන් මේ ආබදෝ ඉන්න අනිත් සිලිකන් පරමාණු තමන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් හවුලට දාලා බන්ධන හදා ගන්නවා. එතන මෙයා මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් දාලා එතන සහසංයුජ බන්ධනයක් හදා ගන්නවා. මෙයාත් සහසංයුජ බන්ධනයක් හදා ගන්නවා මේ විදිහට. මෙයාත් සහසංයුජ බන්ධනයක් හදනවා. හවුලට ඉලෙක්ට්‍රෝනයක් එහෙම දාලා. මෙයාගෙත් ඒ විදිහට ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා කොහොම සහසංයුජ බන්ධනයක් හදනවා දැන්. දැන් බන්ධන 4ක් වෙන්න 4 පැත්තෙන් හදාගෙන තියෙනවා. දැන් මැද තියෙන සිලිකන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි. ඕනනම් මේ ඉලෙක්ට්‍රෝන අඳිනකොට මෙහෙම ඇඳට ගැටලුවක් නැහැ. මේ පැත්තට ඇඳත් අවුලක් නැහැ. අඳින්න පුළුවන්. දැන් ටියුට් එකේ අර මම කලින් අදපු විදියට තියෙන නිසා එහෙම ඇඳේ. දැන් එතකොට මේ සහසංයුජ බන්ධනය මෙහෙම 4 පැත්තෙන් හදා ගන්නවා සහසංයුජ බන්ධන 4ක්. එයාගේ දැන් පේනවා ඇති ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා තියෙනවා මැද තියෙන සිලිකන් පරමාණුවේ. දැන් ඔය විදිහටම අනිත් අයත් දැන් මේ උඩ තියෙන සිලිකන් පරමාණුව මේ විදිහට සහසංයුජ බන්ධනයක් හදා ගන්නවා. අනිත් පරමාණු දෙක අතරත් මෙහෙම සහසංයුජ බන්ධන ඇති වෙනවා. එතනත් ඇති වෙනවා. ඒතර හැම පැත්තෙම මෙහෙම සහසංයුජ බන්ධන හදාගෙන තමයි අර දැලිස නිර්මාණය වෙන්නේ. නිසා පරමාණු තුර මෙහෙම ශක්තිමත් බව ඇති වෙනවා. විදිහට බැඳිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අර ඊට යාබද තව පරමාණු තියෙනවා නම් එහා පැත්තේ ඒවත් එක්කත් මේ සහසංයුජ බන්ධනය හැදෙනවා. මේ ක්‍රමයේ තමයි බන්ධන හදාගෙන තියෙන්නේ සිලිකන් මූලද්‍රව්‍යයේ. පරමාණු අතර මේ ස්වභාවිකව තියෙන තත්ත්වය මේ පැත්තේ යාබද පරමාණු එක්ක හැදිලා තියෙනවා. දැන් ඔය සෙල්සියස් අංශක බිඳුව නෙමෙයි කෙල්වින් බිඳුව වගේ පහළ උෂ්ණත්වයකදී මේ විදිහට මේවත් තදින් එකට බැඳිලා තියෙනවා. මේ බන්ධනය පැහැදිලි වෙන්න ඕන හින්දා මම පොඩ්ඩක් මේ බන්ධනය පේන්න බන්ධනය ලකුණු කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ දෙන්න අතර තියෙන බන්ධනයක්. මේ තියෙන්නේ මේ පරමාණු දෙක අතර තියෙන බන්ධනයක්. මේ අනිත් පරමාණු දෙක අතර මෙතනත් බන්ධනයක් තියෙනවා. පේනවද දැන් මැද සිලිකන් පරමාණුව 4 පැත්තෙන් බන්ධන 4ක් ඇති කරගෙන තියෙනවා. අනිත් පරමාණුත් එහෙම තමයි. මේ තියෙන්නේ මේ දෙන්න අතර තියෙන සහසංයුජ බන්ධනය. මේ විදිහට එතකොට හැම පැත්තටම මේ සහසංයුජ බන්ධන ඇති කරගෙන තමයි
දැලිස නිර්මාණය වෙන්නේ. එතනක් තියෙන්න ඕන. දැන් මේ සාමාන්‍යයෙන් සිලිකන් වල එතකොට සිලිකන් මූලද්‍රව්‍ය ඇතුලේ දැලිස හැදිලා තියෙන විදිය. දැන් සහසංයෝජ බන්ධන හැදිලා තියෙන විදිය. ඕක තමයි ඔය රූපේ ඔයගොල්ලන්ගේ පෙන්නලා තියෙන්නේ. පැහැදිලි ඇති මේ රටාව මොකක්ද කියන එක. හැම පරමාණුකම මේ බන්ධන 4 හැදිලා දැලිස නිර්මාණය වෙනවා. පැහැදිලිද? හරි. දැන් ඔය තියෙන්නේ කෙල්වින් බිඳුවේදී. ඊට පස්සේ උෂ්ණත්වය දැන් පරිසර උෂ්ණත්වය ගත්තාම කෙල්වින් බිඳුව නෙමෙයි. ඊට වඩා ඉහළ අගයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් කෙල්වින් 300ක වගේ උෂ්ණත්වයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය. දැන් උෂ්ණත්වය බිඳුවට වඩා වැඩි වෙද්දී මෙන්න මේ දැලිසේ අර සහසංයෝජ බන්ධනවල තියෙන සමහර ඉලෙක්ට්‍රෝන බන්ධනෙන් එළියට පැනලා මේ වගේ එක ඉලෙක්ට්‍රෝනයක් අපි ගමුකෝ. මෙයා බන්ධනෙන් එළියට පැනලා මෙයා එනවා මේ වගේ තැනකට. එතකොට අර බන්ධනය දැන් තිබිච්ච තැන එතන අඩුවක් එනවා ඉලෙක්ට්‍රෝන වල. මෙන්න මෙතන අඩුවක් එනවා. හිඟයක් එනවා ඉලෙක්ට්‍රෝන හිඟයක්. ඒතර ඕවගේ තත්ත්වයක් ඇති වෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට. දැන් මේ ස්ථානයක් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන හිඟයක් ඇති වෙච්ච ස්ථානයක් කොහොම ඇති වුනහම ඔයගේ තැනකට කියනවා මේ කුහරයක් කියලා. වෙන බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝනයක් මේ කුහරයට පනින්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන එහෙම පනින්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට පැනනහම මේ ඉලෙක්ට්‍රෝන තිබිච්ච තැන එතන කුහරයක් හැදෙනවා. එතන කුහරයක් හැදුනහම වෙන බන්ධනයක ඉලෙක්ට්‍රෝනයක් එතෙන්ට පනිනවා. දැන් කුහරය මෙතෙන්ට එනවා. දැන් මේක දිගින් දිගට වෙනකොට ඉලෙක්ට්‍රෝන චලනයක් වෙනවා. මේ ඊතලෙන් පෙන්නලා තියෙන මේ ඉලෙක්ට්‍රෝන චලනය සිද්ධ වෙන විදිය. ඒ එක්කම අනිත් පැත්තට ගත්තොත් මේ කුහරයක් විරුද්ධ පැත්තට චලනය වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන හිඟයක් තියෙන තැන අනිත් පැත්තට යනවා. දැන් මුලින්ම මෙතන තිබිච්ච කුහරය මෙතෙන්ට යනවා. ඊට පස්සේ මෙතෙන්ට එනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන ගියාම මෙතෙන්ට සමහරට වෙන තැනකින් ඉලෙක්ට්‍රෝනයක් පනින්න පුළුවන්. ඒතර කුහරය තවත් තැනකට යනවා. දැන් මේ தත්ත්වය නිකන් බලන්න මේකෙ වෙන්නේ අර සාමාන්‍ය ලෝහයක තිබුණා වගේ අර මුක්ත ඉලෙක්ට්‍රෝන එහෙම යනවා වගේ ඉලෙක්ට්‍රෝන චලනයක් සිලිකන් මූලද්‍රව්‍ය ඇතුලේ සිද්ධ වෙන්න ගන්නවා. දැන් මේ තියෙන එක බන්ධනයක එක ඉලෙක්ට්‍රෝනයක් ඉවතට පැනනහම වෙන දෙන්නේ. උෂ්ණත්වය වැඩි කරනකොට මේ වගේ අර බන්ධන වලින් එළියට පැනීමේ හැකියාව වැඩි වෙනවා තව ඉලෙක්ට්‍රෝන වලට. එතකොට මේ ස්වභාවය තව වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන්. හරියට එතකොට අර මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා හා සමාන තත්ත්වයක් නිර්මාණය වෙනවා.
ඉතින් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් විදුලි ප්‍රභවයකට සම්බන්ධ කරාම ඒ ප්‍රභවයේ පීඩනය අනුව නැත්නම් ඒ ඉලෙක්ට්‍රෝන පීඩනය අනුව අර ඉලෙක්ට්‍රෝන චලනය වෙන්න ගන්නවා. ඒ විදිහට තමයි මෙයාගේ සන්නායකතාව ඇති වෙන්නේ. හරි ඒක එතකොට දැන් තේරුම් ගන්න කෙල්වින් බිඳුවට වඩා උෂ්ණත්වය වැඩි වෙනකොට අර සිලිකන් මූලද්‍රව්‍ය ඇතුලේ මේ බන්ධන වලින් එළියට පැනපු ඉලෙක්ට්‍රෝන නිසා කුහර ඇති වෙනවා. ඒ කුහර සමග නැවත අර ඉලෙක්ට්‍රෝන චලනය සිද්ධ වෙන්න ඉඩක් හම්බ වෙනවා. හරි. එතන මොඩින් රූපයක් තියෙනවා කෙල්වින් බිඳුවේදී සිලිකන් දැලිසක සහ සංයෝජ බන්ධන සෑදී ඇති ආකාරය කියලා. ඊට පස්සේ දැන් මම මේ ඇඳලා තියෙන්නේ කෙල්වින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයකදී සිලිකන් දැලිසක් කියලා. හරි. ඒකේ එතකොට දැන් මේ සිලිකන් පරමාණු වල වටේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4 ඇඳලා ඒක බන්ධන පීඩන විදිහත් එක රූපය ඇඳලා ඊට පස්සේ මේ එක බන්ධනයක ඉලෙක්ට්‍රෝනයක් ඉවතට පැනනට පස්සේ ඇතිවන තත්ත්වය කුහර ගමන් කිරීම පෙන්නලා තියෙන්නේ මේ රූපය එතන අඳින්නකො තේරුම් අරන් අඳින්න මොකද්ද වෙන්නේ කියලා එක. මේ ඊළඟට ඇති වෙන තත්ත්වයන් පෙන්නලා තියෙන්නේ 1 2 3 4 කියලා. මේ තියෙන එතකොට අර සහසංයෝජ බන්ධනයකින් ඉවතට පැනපු ඉලෙක්ට්‍රෝනයක්. බලන්න දැන් ඕගොල්ලන්ගේ ටියුට් එකේ මේ රූප සටහන සම්පූර්ණ කරන්න.
ඒතර මේ සිලිකන් විදියම තමයි ජර්මේනියම් මූලද්‍රව්‍ය ගත්තාමත් ඒකෙත් අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4යි. මේ විදියටමයි ඒකෙත් සිද්ධ වෙන්නේ. උෂ්ණත්වය වැඩි කරද්දී මේ විදියට නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. ඒ නිසා විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒතර මේක දැන් මේ ස්වභාවිකව තියෙන තත්වයක්. උෂ්ණත්වය වැඩි වෙනකොට මේ තත්වය ඇති වෙන්නේ. මේ විදිහේ අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක විදිහට හඳුන්වන්නේ. උෂ්ණත්වය වැඩි කරනකොට මේ තත්ත්වය තව තව පරමාණු වල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අර චලනය විය හැකි ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වෙනවා. හොඳයි දැන් මේ රූපය සම්පූර්ණ කරා නම් දෙවෙනි පිටුවේ තියෙනවා කොටුවක්. එතන අපි පොඩි විස්තරයක් ලියලා ඉමු. දෙවෙනි පිටුවේ ලියමු සිලිකන් මූලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ සිලිකන් මූලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ 4 වන කාණ්ඩයට අයත් වේ. ආවර්තිතා වගුවේ 4 වන කාණ්ඩයට අයත් වේ. මේ නිසා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4කි. සිලිකන් මූලද්‍රව්‍ය තුලදී එක් සිලිකන් පරමාණුව යාබද සිලිකන් පරමාණු සමග සහ සංයුජ බන්ධන සාදා ගනිමින් දැලිසක් නිර්මාණය කරයි.
දැරිසක් නිර්මාණය කරයි. ක්‍රමයෙන් උෂ්ණත්වය වැඩිවීමේදී සමහර සහ සංයුජ බන්ධනවල ඇති ඉලෙක්ට්‍රෝන බන්ධනයෙන් මිදී ඉවතට පැමිණිය හැකිය. එවැනි ස්ථානයක ඉලෙක්ට්‍රෝන හිඟයක් හෙවත් කුහරයක් ඇතිවේ. මෙම කුහරය ඇති වූ ස්ථානයට වෙනත් බන්ධනයක ඉලෙක්ට්‍රෝනයක් පැනිය හැකි වේ. එවිට කුහරය එම ස්ථානයට ගමන් කරයි. මේ ආකාරයට දිගින් දිගට සිලිකන් මූලද්‍රව්‍ය තුළ ඉලෙක්ට්‍රෝන චලනය සිදුවේ. මෙය මුක්ත ඉලෙක්ට්‍රෝන පවතින අවස්ථාවක් මෙන් වේ.
ඒතර ඕක තමයි මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය. ඔය ක්‍රමයට තමයි එතකොට දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට තවත් මේ ක්‍රියාව සිද්ධ වෙලා අර මූලද්‍රව්‍ය ඇතුලේ චලනය වෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. එතන බලන්න දැන් නිසංග අර්ධ සන්නායක කියලා පල්ලෙහෙන් තියෙනවා. ඒතර ඒක කියනවා ස්පටික ලෙස පවතින පිරිසිදු සිලිකන් සහ ජර්මේනියම් වැනි අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. කියන්නේ පිරිසිදු ස්පටික විදිහට තියෙන සිලිකන් සහ ජර්මේනියම් මූලද්‍රව්‍ය වලට කියන්නේ නිසංග අර්ධ සන්නායක කියලා. දැන් අපි ඇඳලා තියෙන එක එතකොට එහෙම නිසංග අර්ධ සන්නායකයක්. ඒ වාක්‍ය highlight කරන්න. දැන් මේ අර කලින් අපි කිව්වනේ මේ ලෝහයක තත්වය. මේ ලෝහයක් ඇතුලේ මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒතර ඒවා චලනය වීමෙන් තමයි විදුලි ධාරාව ගමන් කරන්නේ කියලා. දැන් මේ කම්බියක් නැත්නම් ලෝහයක් සාමාන්‍ය සන්නායකයක කම්බිය රත් කරොත් එහෙම නැත්නම් උෂ්ණත්වය වැඩි කරොත් අර පරමාණු වලින් එළියට පනින මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මෙහෙම වැඩි වෙනවා. තව එළියට පනිනවා. ඒවත් එහෙම එතකොට අර චලනය වෙන්න ගත්තාම එකපාරට එහෙම පනින්න ගත්තාම අර එක දිශාවකට යන ඉලෙක්ට්‍රෝන වලට මේක බාධාවක්. ගැටෙනවා. පරමාණු වල යම් යම් චලනයන් සිද්ධ වුණොත් ඒක විදුලි ධාරාව ගැලීමට බාධාවක් වෙනවා. ඒ නිසා සාමාන්‍ය සන්නායක රත් කරනකොට ඒ සන්නායකය ඇතුලෙන් ගමන් කරන විදුලි ධාරාව අඩු වෙන්න ගන්නවා. ශක්තිය වැඩි කරනකොට සාමාන්‍ය කම්බියකින් විදුලිය ගමන් කිරීම අඩු වෙනවා. හැබැයි දැන් අපි මේ කියපු නිසඟ අර්ධ සන්නායක ගත්තාම ඒවැදී උෂ්ණත්වය වැඩි කරනකොට දැන් ඒවැ සාමාන්‍ය තත්වයේදී ඉලෙක්ට්‍රෝන පැනලා නැහැනේ එළියට. එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට මේ විදිහට ඉවතට පනින ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙලා ගමන් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. ඒ හින්දා සාමාන්‍ය සන්නායකවල උෂ්ණත්වය වැඩි කරද්දී විදුලිය ගමනට බාධාවක් තමයි ඇති වෙන්නේ. ඉතින් විදුලි ධාරාව අඩු වෙනවා. හැබැයි මේ අර්ධ සන්නායකවලදී උෂ්ණත්වය වැඩි කරනකොට විදුලි ධාරාව ගමන් කිරීම වැඩි වෙන්න ගන්නවා. ඒක තමයි එතන පල්ලෙහා තියෙන්නේ. සන්නායකවල උෂ්ණත්වය වැඩි කළ විට නිදහස් ඉලෙක්ට්‍රෝන වල කියන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතය වැඩි වෙන නිසා ධාරාව ගැලීමට බාධාව වැඩි වේ. කියන්නේ මේ සාමාන්‍ය සන්නායක ගැන ඔය කියන්නේ සන්නායකවල උෂ්ණත්වය වැඩි කළ විට නිදහස් ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතය වැඩි වෙන නිසා ධාරාව ගැලීමට බාධාව වැඩි වේ. මේ නිසා සන්නායකවල උෂ්ණත්වය වැඩි වන විට සන්නායකවල ධාරාව අඩු වේ. සන්නායකවල ගලන ධාරාව අඩු වේ. සන්නායකවල ගලන ධාරාව අඩු වේ. ඔය තියෙන්නේ සාමාන්‍ය කම්බිවල සන්නායකවල තත්වය. නමුත් අර්ධ සන්නායකවල බන්ධන වැඩිපුර බිඳී කුහර සහ ඉලෙක්ට්‍රෝන වැඩි වේ.
ඒ කියන්නේ මේ උෂ්ණත්වය වැඩි කරාම. නමුත් අර්ධසන්නායකවල බන්ධන වැඩිපුර බිඳී කුහර සහ ඉලෙක්ට්‍රෝන වැඩි වේ. මේ නිසා විද්‍යුත් සන්නායක බව වැඩි වේ. එහෙනම් ඒක මතක තියාගන්න. සාමාන්‍ය සන්නායකයක උෂ්ණත්වය වැඩි කරනකොට විදුලි ධාරාව ගැලීම අඩු වෙනවා. හැබැයි මේ අර්ධ සන්නායකවලදී උෂ්ණත්වය වැඩි කරද්දී සන්නායකතාව විදුලිය ගැලීම වැඩිවීමක් වෙනවා. හොඳයි. ඒකට ඔය කාරණේ මතක තියාගන්න. මේ ඊළඟට තියෙන වචන පොඩ්ඩක් වෙනස් කරගන්න. වෙනස් අර්ධ සන්නායක කියලා තියෙන්නේ. ඒක හදාගන්න බාහ්‍ය අර්ධ සන්නායක කියලා. බාහ්‍ය අර්ධ සන්නායක. හරි. මොනවද මේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ? දැන් අපි මෙච්චරලා කතා කරේ සිලිකන් ජර්මේනියම් වල සාමාන්‍ය තත්වය. ඒවා නිසංග අර්ධ සන්නායක. හරි. මේ නිසංග අර්ධ සන්නායකයකට වෙනත් මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරොත් සාමාන්‍ය මෙතෙන්ද මිශ්‍ර කරන්නේ ආවර්තිතතාව වගේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හෝ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. මේ මූලද්‍රව්‍ය විදිහට ගන්නේ පස්වෙනි කාණ්ඩේ නම් මූලද්‍රව්‍ය විදිහට මිශ්‍ර කරන්න ගන්නවා ෆොස්ෆරස් ආසනික් වගේ ඒවා. ෆොස්ෆරස් ආසනික් වගේ මූලද්‍රව්‍ය මිශ්‍ර කරන්න ගන්නවා. තුන්වන කාණ්ඩේ නම් බෝරෝන් ඇල්මිනියම් වගේ මූලද්‍රව්‍ය මිශ්‍ර කිරීමට ගන්නවා. හැබැයි මිශ්‍ර කරන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. එතකොට මේ නිසංග අර්ධ සන්නායකයකට පස්වෙනි කාණ්ඩේ හෝ තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මිශ්‍ර කිරීම මේකට කියනවා මාත්‍රණය කිරීම කියලා. තුන්වෙනි කාණ්ඩේ හෝ පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය විදිහටයි හඳුන්වන්නේ. ඔය බාහ්‍ය අර්ධ සන්නායක කියන එකේ වෙනස් කියන වචනේ කපන්න කිව්වා මං. සිලිකන් වැනි නිසංග අර්ධ සන්නායකයකට පස්වෙනි කාණ්ඩයේ ෆොස්ෆරස් හෝ ආසනික්, මේ ආසනික් කියනකොට A capital S simple වෙන්න ඕන. මේ චිත්තක් හදාගන්න ඕක දෙකම capital වෙලා ආසනික් AS වැනි මූලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණයක් මාත්‍රණය කළ විට, කියන්නේ මිශ්‍ර කරාම සුළු ප්‍රමාණයක් මාත්‍රණය කළ විට, කියන්නේ එකතු කරාම සිදුවන දේ අපි බලමු මොකක්ද වෙන්න පුළුවන් කියලා. අර විදිහටම දැන් සිලිකන් මූලද්‍රව්‍යයක් තියෙනවා. මේ තියෙන්නේ සිලිකන් මූලද්‍රව්‍යයේ මේ සිලිකන් පරමාණු. එතකොට දැන් මේකට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් කියන්නේ ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍යයක් එකතු කිරීමක් කරනවා. කියන්නේ මිශ්‍ර කිරීමක් කරනවා. දැන් සිලිකන් වල තත්ත්වය මතක ඇති. පරමාණු අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. 4 පැත්තෙන් බන්ධන හදාගෙන තියෙනවා. අපි හිතමු මේ තියෙන මූලද්‍රව්‍ය, මේ තියෙන පරමාණු සිලිකන් පරමාණු.
Si සිලිකන් මේ මැද තියෙන පරමාණුවත් සිලිකන් පරමාණුවක් වුණා නම් ඇති වෙන තත්ත්වය මම ඉස්සෙල්ලා අඳින්නම්. ඒ කියන්නේ සාමාන්‍ය නිසංගාර්ථ සන්නායකයක් නම් විදියට තමයි එතකොට තියෙන්නේ. මෙහෙම මෙයාගේ එතකොට බන්ධන ඇති කර ගන්නවා සාසංයෝජ බන්ධන යාබද පරමාණු එක්ක මේ විදිහට සාසංයෝජ බන්ධන ඇති වෙනවා. ඔහොම සාසංයෝජ බන්ධන ඇති වෙන්න පුළුවන්. දැන් කලින් විදිහටම තමයි අර බන්ධන තියෙන්නේ. මේකේ අර බන්ධනය අපි අඳුරගන්න පහසු වෙන්න මේ සම්බන්ධ කරොත් ඔය අපි කලින් ඇඳපු නිසංග අර්ධ සන්නායකයක ස්වරූපය තියෙන්නේ. එහෙම තියෙනවා. දැලිස හැදිලා තියෙනවා දැන් මෙහෙම. ඊට පස්සේ මේ මූලද්‍රව්‍යයට පස්වෙනි කාණ්ඩේ ෆොස්ෆරස් හරි ආසනික් හරි සම්බන්ධ කළොත් අපි හිතමු ඔය මැද තියෙන පරමාණුව එහෙම සම්බන්ධ කරාම දැන් ආසනික් එහෙම නැත්නම් ෆොස්ෆරස් මූලද්‍රව්‍යයක් වුණොත් කියන්නේ පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක්. එතකොට මේ සිලිකන් වෙනුවට එතන හිතමු මේ සම්බන්ධ වෙනවා කියලා. ෆොස්ෆරස් පරමාණුව නැත්නම් ආසනික් පරමාණුව. එතකොට ආසනික් නැත්නම් ෆොස්ෆරස් ගත්තොත් පස්වෙනි කාණ්ඩේ එන අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. දැන් ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා කියන්නේ මම මෙයාගේ ඉලෙක්ට්‍රෝන ටික වෙන පාටකින් පෙන්නන්නම්. මේ 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවනේ. පස්වෙනි ඉලෙක්ට්‍රෝනට බන්ධනයක් හදාගන්න බෑ. ওই විදිහට ඉතුරු වෙනවා. දැන් මෙහෙම ඉතුරු වුණු පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනයක් ওই විදිහට තියෙද්දි මේ ඉලෙක්ට්‍රෝනය මොකද කරන්නේ? එයා දැන් අර බන්ධනයට බැඳිලා නැහැනේ. මෙයා කොහොම ඉන්න ගමන් අර වෙන බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝනයක් තල්ලු කරනවා එළියට. තල්ලු කරලා එයා සම්බන්ධ වෙනවා එතෙන්ට. එතකොට එළියට ආපු එක්කෙනා එයා ගිහිල්ලා තව එක්කෙනෙක් තල්ලු කරන්න පුළුවන්. එතකොට එයා එළියට පනිනවා. දැන් මේක මෙහෙම දිගින් දිගට එක එක බන්ධන ඉලෙක්ට්‍රෝනය තල්ලු කරන්න ඉඩ තියෙනවා. මේකෙත් දැන් අර කලින් වගේ ඉලෙක්ට්‍රෝන චලනයක් වෙනවා. අර බන්ධන වලට සහභාගී නොවි ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝනය අර මුක්ත ඉලෙක්ට්‍රෝනයක් වගේ චලනය වෙන්න ගන්නවා. හැබැයි එකම ඉලෙක්ට්‍රෝන නෙමෙයි. ඒ ඉලෙක්ට්‍රෝනය ගිහිල්ලා බන්ධනයක ඉලෙක්ට්‍රෝනයක් තල්ලු කරනවා. එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝනය එළියට පනිනවා.
එයත් අර විදිහට වෙන බන්ධනයක ඉලෙක්ට්‍රෝනයක් තල්ලු කරනවා. දැන් කොහොම හරි මේ මූලද්‍රව්‍ය ඇතුලේ ඉලෙක්ට්‍රෝන චලනයක් වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන චලනයක් වෙනවා කියලා කියන්නේ අර සන්නායකතාව වැඩි වෙනවා. මේ එක පොස්ෆරස් පරමාණුවකින් සිද්ධ වෙන දේනේ. දැන් මේක වෙන්නේ අර නිසංග අර්ධ සන්නායකවල සාමාන්‍යයෙන් සිලිකන් වල බන්ධන ඉලෙක්ට්‍රෝනයක් පැනලා සිද්ධ වෙන තත්ත්වයට අමතරව එතකොට තවත් සන්නායක බව වැඩිවීමක් වෙනවා. ඒ වගේ මිශ්‍ර කරන පොස්ෆරස් පරමාණු ගාන වැඩි කරොත් මේ චලනය වෙන ඉලෙක්ට්‍රෝනත් වැඩි වෙනවා. එතකොට සන්නායක හැකියාව වැඩි වෙනවා. හරි ඕක එතකොට පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එකතු කර සිද්ධ වෙන දේ. හරි බලන්න ඔය දෙවනි පිටුවේ දැන් ওই පරමාණු ටිකක් පෙන්නලා තියෙනවා. ඒකෙන් එක මැදහරිය පරමාණුවක් පස්වෙනි කාණ්ඩේ ෆොස්ෆරස් හෝ ආසනික් විදියට අරගෙන ඉතුරු ඒවා සිලිකන් පරමාණු විදියට නම් කරලා ඒ රූපය සටහන් කරමු. ඔගොල්ලෝ අර පස්වෙනි කාණ්ඩේ පරමාණු විදියට ගන්න එක ඒක වෙන පාටකින් අඳින්න, ඒක ඉලෙක්ට්‍රෝනත් වෙන පාටකින් අඳින්න. එතකොට වඩා පැහැදිලියි. මේ තියෙන එතකොට නිසංග අර්ධ සන්නායකයක් වෙන මූලද්‍රව්‍යයක් එකතු කරලා අර බාහ්‍ය අර්ධ සන්නායකයක් බවට පත් කරාම සිද්ධ වෙන දේ. ඒකට සන්නායක බව තව ටිකක් වැඩි වෙනවා. ප්‍රවේශ සිදුවෙන්නේ යම් කිසි උෂ්ණත්වයකදීද? දැන් මේක සාමාන්‍ය උෂ්ණත්වය තමයි සිද්ධ කරන්නේ අපි. දැන් මේක අපි මිශ්‍ර කරන එකක් නේ. එතකොට දැන් සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී සිලිකන් මූලද්‍රව්‍ය පරමාණු වල අර කලින් කියපු විදියට ඉබේම සමහර ඉලෙක්ට්‍රෝන චලනය වෙන්න ගන්නවා. අපි දැන් මේ ෆොස්ෆරස් මිශ්‍ර කරාම එතකොට ඉලෙක්ට්‍රෝන ගාන තවත් වැඩි වෙන හින්දා සන්නායකතාව තව වැඩි වෙනවා. මේක අර උෂ්ණත්වය ඉහළ දැමීමක් කරන්න ඕනේ නැහැ. දැන් සාමාන්‍ය පරිසර උෂ්ණත්වය තමයි මේක සිද්ධ කරන්නේ. උෂ්ණත්වය වැඩි කරොත් තවත් අර නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා සිලිකන් පරමාණු වලින්. හරිද දැන්? ඒතර මේ තියෙන්නේ
පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරාම සිද්ධ වෙන දේ. මාත්‍රණය කියන්නේ අර සුළු ප්‍රමාණයක් මිශ්‍ර කිරීම. ඒතර මෙහෙම මාත්‍රණය කරන්න ගන්න පුළුවන් එක්ක පොස්ෆරස් නැත්නම් ආසනික්. හරි දැන් මෙතන අර මූලද්‍රව්‍ය ඇතුලේ ඉලෙක්ට්‍රෝන චලනයක් සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩිවීමක් සිද්ධ වෙලා වගේ තමයි පේන්නේ. බලමු මේකේ තියෙන විස්තරේ. මෙසේ ඍණ ආරෝපිත වෙන්න ඕන. ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ආරෝපණ වාහක ලෙස දැලිසකට එකතු වන නිසා මෙලෙස මාත්‍රණය දැන් මේකේ මේ ඍණ ස්වභාවයේ වැඩිවීමක් නේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන වැඩිවීමක් නේ. ඒ නිසා මෙලෙස මාත්‍රණය ඍණ වර්ගයේ හෙවත් ඔක හදාගන්න ඍණ කියන එක නෙගටිව් නේ. ඒතර n වර්ගය වෙන්න ඕන. මේ විදිහට මාත්‍රණය හඳුන්වනවා ඍණ මේ මාත්‍රණයෙන් හැදෙන අර්ධසන්නායකයක් ඍණ වර්ගයේ එහෙම නැත්නම් නෙගටිව් කියන එකකින් n වර්ගයේ අර්ධසන්නායක ලෙස හඳුන්වයි. ඒක පොඩ්ඩක් වාක්‍ය හරියට හදාගන්න ලකුණු වල වැරදීමක් තියෙනවා එතන. මෙසේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ආරෝපණ වාහක ලෙස දැලිසකට එකතු වන නිසා මෙලෙස මාත්‍රණය වන වෙන්න ඕන නේද? මෙලෙස මාත්‍රණය වන සිලිකන් ඍණ වර්ගයේ හෙවත් n වර්ගයේ අර්ධසන්නායක ලෙස හැඳින්වේ. මෙලෙස මාත්‍රණය වන සිලිකන් ඍණ වර්ගයේ හෙවත් n වර්ගයේ අර්ධසන්නායක ලෙස හැඳින්වේ. මෙලෙස පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය දැලිසට නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන නිසා ඒවා දායක පරමාණු නම් වේ. ඒ කියන්නේ මාත්‍රණය කරපු අර ෆොස්ෆරස් හරි ආසනික් හරි කියන්නේ පස්වෙනි කාණ්ඩයේ ඒ මූලද්‍රව්‍ය පරමාණු දායක පරමාණු කියලා නම් කරන්නේ. අර ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීමක් කරන නිසා. දායක පරමාණු කියන වචනේ හයිලයිට් කරන්න. දායක පරමාණු කියලා පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු වලට කියනවා. හරි දැන් ඔය විදිහට බලමු සිලිකන් කියන නිසඟ අර්ධසන්නායකයකට තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් කියන්නේ බෝරෝන් වගේ එකක් මිශ්‍ර කරොත් මොකක්ද ඇති වෙන තත්ත්වය? ඒතර බෝරෝන් වගේම ඕනනම් තුන්වෙනි කාණ්ඩේ ඇල්මිනියම් වගේ එකකුත් ගන්න පුළුවන්. ඇල්මිනියම් මූලද්‍රව්‍ය තුන්වෙනි කාණ්ඩේනේ. එතකොට දැන් මෙහෙම සාමාන්‍යයෙන් තියෙන නිසඟ අර්ධසන්නායකයේ සිලිකන් පරමාණු එකතු වෙලා හැදිච්ච දැලිස මේකේ මේ තියෙන කොට සිලිකන් පරමාණු නම් මේකේ බන්ධන සහසංයෝජ බන්ධන එකතු වෙලා මේ දැලිස හැදිලා තියෙනවා. මේ සාමාන්‍ය තත්ත්වය මේ වගේ එකට කියන්නේ අපි නිසඟ අර්ධසන්නායකයක්. ඒ නිසඟ අර්ධසන්නායකයේ සිලිකන් පරමාණු අතර සහසංයෝජ බන්ධන හැදිලා තියෙන විදිය මම අඳින්නේ. ඒතර මේ බන්ධන පැහැදිලිව අර කලින් වගේ මෙහෙම කරලා පෙන්නුවොත් මේ තියෙන බන්ධන අතර
ඔය සිලිකන් පරමාණු වලින් හැදුණු දැලිස දැන් මේකට තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් හරි ඇල්මිනියම් හරි පරමාණු එකතු කරනවා නැත්නම් මාත්‍රණය කරනවා. එතකොට මේකේ තියෙන හරි තැනක සිලිකන් පරමාණුව වෙනුවට දැන් මේ තියෙන්නේ සිලිකන්නේ. සිලිකන් පරමාණු මේ සිලිකන් පරමාණුවක් වෙනුවට ආදේශ වෙනවා බෝරෝන් පරමාණුවක්. දැන් ඇලුමිනියම් පරමාණුවක්. දැන් බෝරෝන් නැත්නම් ඇලුමිනියම් ගත්තොත් තුන්වෙනි කාණ්ඩ කිව්වනේ. ඒතර තුන්වෙනි කාණ්ඩේ නම් අවසාන කවච ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 3ක්. අපි මේ මැද තියෙන සිලිකන් පරමාණු වෙනුවට මෙතෙන්ට බෝරෝන් පරමාණුවක් දාමු. මේ පරමාණුව මම පැහැදිලිව අතර ගන්න ඕන හින්දා වෙන පාටක් දාන්නම්. එතකොට දැන් මේ තියෙන්නේ බෝරෝන් මූලද්‍රව්‍යය නම් මේ බෝරෝන් තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක්. එතකොට මේකේ දැන් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ අවසාන කවචය 3යි. එහෙම වුණාම දැන් මොකද්ද වෙන්නේ? එයාට බන්ධන හදනකොට බන්ධන 3යි හදන්න පුළුවන්. එක බන්ධනයක් සඳහා ඉලෙක්ට්‍රෝනයක් නැහැ. මේ විදිහට දැන් මෙතන බන්ධන 3ක් දැන් හදලා තියෙනවා. මේකේ මේ බෝරෝන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගත්තොත් මෙන්න එක ඉලෙක්ට්‍රෝනයක්, මෙන්න තව එකක්, මෙන්න තව එකක්. රතු පාටින් ඇදලා තියෙන බෝරෝන් පරමාණු ඉලෙක්ට්‍රෝන. මෙන්න මෙතෙන්ට දැන් ඉලෙක්ට්‍රෝනයක හිඟයක් තියෙනවා. මේක අපි කියන්නේ කුහරයක් කියලා. ඉලෙක්ට්‍රෝන හිඟයක් තියෙන තැනක් එනවා. දැන් කොහොම කුහරයක් ආපු ගමන් මොකද්ද වෙන්නේ? වෙන බන්ධනයක ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට පනින්න පුළුවන්. කියන්නේ මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන්ට පනින්න පුළුවන්. එතකොට අර කුහරය මෙතෙන්ට යනවා. එතන හිතසක් ආපුවාම තවත් බන්ධනයකින් ඉලෙක්ට්‍රෝනයක් එතෙන්ට පනිනවා. අර මුලින් කිව්වා වගේම එතකොට මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙන්න ගන්නවා. දැන් කුහරය මෙතෙන්ට එනවා. ඊතල තියෙන පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. විරුද්ධ පැත්තට කුහරය ගමන් කරනවා. ඒතර ඒ කුහරයට වෙන තැනකින් එහෙම ඉලෙක්ට්‍රෝනයක් පනින්න පුළුවන්. මේකෙත් එතකොට අර ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා. මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා හා සමානව. දැන් කුහර චලනය වෙනවා විරුද්ධ පැත්තට. ඒතර මේ තත්ත්වේනොත් අර වගේම සන්නායක බව වැඩිවීමක් වෙනවා. හරි. ඔතන ඉස්සෙල්ලා අර රූප සටහන අදින්නකෝ පරමාණු ටික ඉලෙක්ට්‍රෝන දාලා සම්පූර්ණ කරලා. ඇලුමිනියම් හෝ බෝරෝන් වගේ තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් තමයි මිශ්‍ර කිරීම නැත්නම් මාත්‍රණය කිරීම කරන්නේ.
පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරාම ඉලෙක්ට්‍රෝනයක් වැඩි වීම උනේ මෙතන උනේ ඉලෙක්ට්‍රෝනයක් අඩු වීම නැත්නම් අර කුහරයක් නිර්මාණය වීම. හරි දැන් රූපසරහන විදියට ඇඳහම බලන්න දැන් ඔය කතා කරපු විස්තරෙත් එක්ක මෙතන කියනවා සිලිකන් වැනි නිසඟ ආර්ධ සන්නායකයකට තුන්වන කාණ්ඩයේ ඇලුමිනියම් හෝ බෝරෝන් මූලද්‍රව්‍ය මාත්‍රණය කළ විට P වර්ගයේ හෙවත් ධන වර්ගයේ අර්ධ සන්නායක සෑදේ. මේ P වර්ගය නැත්නම් ධන වර්ගය කියන්නේ මෙතන දැන් ඉලෙක්ට්‍රෝන හිඟයක් නේ එන්නේ. අර කුහරය කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩුවක්. ඒ ඉලෙක්ට්‍රෝන අඩුවක් කියන්නේ වෙන පැත්තකින් බැලුවොත් අර ධන ආරෝපණ වැඩි වගේ. ප්‍රෝටෝන වැඩි වගේ. අන්න ඒ නිසා තමයි මේ ධන වර්ගය කියන්නේ. කියන්නේ ඍණ අඩු කියන අදහස. එතකොට ඒ ක්‍රමයට මේ ඇති වෙන අර්ධ සන්නායක ධන වර්ගයේ අර්ධ සන්නායක නැත්නම් P වර්ගයේ පොසිටිව් කියන එකෙන් හඳුන්වනවා. ඒතර මේ ඇදලා තියෙන එක ධන වර්ගයේ අර්ධ සන්නායකයක්. එහෙම නැත්නම් P වර්ගයේ අර්ධ සන්නායකයක්. ධන වර්ගයේ එහෙම නැත්නම් P වර්ගයේ. මේක හදාගත් එකක් නේ. ඒ නිසා මේකට කියන්නේ බාහ්‍ය අර්ධ සන්නායකයක්. ධන වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක්. ඒතර ඉස්සෙල්ලා පස්වෙනි කාණ්ඩය මිශ්‍ර කරලා හදාගත්ත ඒවා ඍණ වර්ගයේ නැත්නම් N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක. දැන් මේකේ බෝරෝන් පරමාණුවේ අර බන්ධනයක් හදන්න ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙච්ච තැන මෙන්න මේ තැන ඒක ඉලෙක්ට්‍රෝනයක් ඌන වූ ස්ථානයක්. එහෙම නැත්නම් කුහරයක් නිසා හඳුන්වනවා. මේ වගේ තැනක් කුහරයක් කියලා නම් කරනවා. කුහරයක් ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙච්ච ඌන වෙච්ච තැනක් කුහරයක් ඇති වෙනවා. ඒතර කුහරය චලනය වෙනවා තැනින් තැනට. බෝරෝන් පරමාණුවේ බන්ධනයක් සෑදීමට ඉලෙක්ට්‍රෝනයක් ඌන වූ ස්ථානයක් කුහරයක් නම් වේ. මෙම කුහරය ධන ආරෝපණ ලෙස, ඒ කියන්නේ මේ කුහරය කියන එක ධන ආරෝපණයක් වගේ විදුලිය සන්නයනය කළ හැකි නිසා කියන එක චලනය වෙනවානේ තැනින් තැනට. මෙම වෙනස නෙමෙයි බාහ්‍ය අර්ධ සන්නායක වර්ගය
මෙම බාහ්‍ය වෙනස කියන වචනේ කපන්න බාහ්‍ය අර්ධසන්නායක වර්ගය ධන වර්ගයේවත් පොසිටිව් කියන එකෙන් P වර්ගයේ අර්ධසන්නායක ලෙස හැඳින්වේ. හරි එතකොට දැන් මේ මිශ්‍ර කරේ තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් නේ. බෝරෝන් නැරුණාම ඇල්මිනියම් ඒ වගේම ගැලියම් ඉන්ඩියම් ඒ වගේ ඉලෙක්ට්‍රෝන මේ ලබා ගන්න පුළුවන් කුහර තමයි හදන්නේ. ඒ මූලද්‍රව්‍ය මිශ්‍ර කරාම කුහර හදන්නේ. ඒතර එතෙන්ට ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන්. ඒ හින්දා මේවට කියනවා ප්‍රතිග්‍රාහක පරමාණු කියලා. ප්‍රතිග්‍රාහක පරමාණු. ප්‍රතිග්‍රාහක පරමාණු. එතන මේකට අයිති වෙන්නේ අර තුන්වෙනි කාණ්ඩේ ඇල්මිනියම්, බෝරෝන්, ගැලියම්, ඉන්ඩියම් වගේ ඒවා. ඒ වගේම කලින් අපි පස්වෙනි කාණ්ඩය මිශ්‍ර කරානේ. එතකොට මේ පස්වෙනි කාණ්ඩේ මිශ්‍ර කරපු ඒවා ෆොස්ෆරස්, ආසනික් වගේ මිශ්‍ර කරපු ඒවට කියන්නේ දායක පරමාණු. මොකද ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන වැඩිපුර දෙනවා. මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් කුහර හදනවා. තුන්වෙනි කාණ්ඩේ අය. නිසා ඒවට කියනවා ප්‍රතිග්‍රාහක පරමාණු කියලා. හරි දැන් අපි මේ බාහ්‍ය අර්ධසන්නායක වර්ග දෙකක් ගැන කිව්වා. මොනවද? P වර්ගය සහ N වර්ගය කියලා. ඒතකොට මේකේ P වර්ගය කිව්වේ මොකද්ද? හැදෙන්නේ කොහොමද කියලා මතක් කරොත් P වර්ගය හැදෙන්නේ මේ පොසිටිව් කියන වර්ගයේ නිසංග අර්ධසන්නායකයකට තුන්වන කාණ්ඩේ මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරාම N වර්ගය හැදෙන්නේ නෙගටිව් කියන එක ඍණ වර්ගය නිසංග අර්ධසන්නායකයකට පස්වන කාණ්ඩේ මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරාම ඔය විදියට හදාගත්ත අර්ධසන්නායක වර්ග දෙකක්. කියන්නේ P වර්ගයේ අර්ධසන්නායකයකුයි N වර්ගයේ අර්ධසන්නායකයකුයි මේ එකට සම්බන්ධ කළොත් අපි මෙහෙම P වර්ගය කියන එක සංකේතවත් කරන්න ධන ලකුණ දාන්න පුළුවන්. එහෙම P වර්ගය ගත්තොත් මේ තියෙන්නේ වම් පැත්තේ P වර්ගයේ අර්ධසන්නායකයකුයි දකුණු පැත්තේ N වර්ගයේ අර්ධසන්නායකයකුයි P වර්ගයේ දැන් අර කුහරනේ තියෙන්නේ. එහෙම නැත්නම් ධන. මෙහෙම කුහර තියෙන්නේ. මේ විදිහට කුහර තියෙනවා. මේ කුහර කියන්නේ ධන ආරෝපණ වගේ. N වර්ගය කියන්නේ ඍණ ආරෝපණ නැත්නම් ඉලෙක්ට්‍රෝන. එතන N වර්ගයේ ඉලෙක්ට්‍රෝන පිටලා තියෙනවා. නැත්නම් ඍණ ආරෝපණ පිටලා තියෙනවා. වැඩිපුර තියෙන ආරෝපණය. කොහොම ස්වභාවයක් නැතිෙන්නේ. P වර්ගයේ කුහර නැත්නම් ධන N වර්ගයේ ඍණ නැත්නම් මේ ඉලෙක්ට්‍රෝන. දැන් මේක මම කොහොම සම්බන්ධ කරාම
සිද්ධ වෙන දේ තමයි P වර්ගයේ අර්ධ සන්නායකයයි N වර්ගයේ අර්ධ සන්නායකය එකට සම්බන්ධ කරාම අර ඍණ ආරෝපණ මේ කුහර වලට පනින්න පුළුවන්. ඍණ ආරෝපණ ඇද ගන්නවා මෙතෙන්ට. මොකද මේ කුහර කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක. ඉතින් මෙහාට ඇද ගන්නවා. දැන් මෙහා පයින්නවා මෙහාට. දැන් පැන්නාම මේ කුහරය නැති වෙනවා. ඒ වගේ මෙතන තිබිච්ච දකුණු පැත්තේ අර ඍණ ආරෝපණය වැඩිපුර තිබිච්ච ඉලෙක්ට්‍රෝනෙත් නැති වෙනවා. ඒ නිසා මේ තත්වයෙන් පස්සේ අර සම්බන්ධ කරපු සීමාව තියෙනවනේ මෙතන. ඒකෙන් දෙපැත්තේ මේ තියෙන්නේ කුහර. මෙතන තිබිච්ච කුහරයට අර ඉලෙක්ට්‍රෝනය පනිනවා අවසාන සීමාවේ තියෙන. එතකොට දැන් ඔය තත්ත්වය උනාට පස්සේ මේක අපි තව ඉලෙක්ට්‍රෝන තීරුවක් දාමු. දැන් මේ පැන්නට පස්සේ මේ කුහරයට මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන N වර්ගයේ අර්ධ සන්නායකයේ තිබිච්ච යා පැන්නහම කුහරය නැති වෙනවා. එතන කුහරය නැති වෙනවා. එතනට ඉලෙක්ට්‍රෝන එනවා. මෙතන ඉලෙක්ට්‍රෝන නැති වෙනවා. හරියට කුහරේ පැත්තට ගියා වගේ. එහෙම වුණාම අර ආරෝපණය නැති වෙනවා. මේ දෙපැත්තේ මෙතන තිබිච්ච අර ආරෝපණය ධන ආරෝපණය නැති වෙනවා. මෙතන තිබිච්ච ඍණ ආරෝපණය නැති වෙනවා. දැන් අර සීමාවෙන් දෙපැත්තේ මෙන්න මේ කොටසේ තියෙන තත්ත්වය අර ආරෝපණ නැති සීමාවක් එනවා. මේ දෙපැත්තේ ඔන්නෝම ආරෝපණ ධන හෝ ඍණ නැති සීමාවක් එනවා. දැන් මෙහෙම මේ ආරෝපණ නැති සීමාව කාපුවාම දැන් ඊට ඈතින් ඉන්න ඉලෙක්ට්‍රෝන වලට මේ ඉලෙක්ට්‍රෝනයට මෙතෙන්ට පනින්න අමාරු වෙනවා. මේ මැද එනවා බාධකයක්. මේ කොටසේ. ඒ හරිය ආරෝපණ නැති සීමාවක් එනවා. මොකද මේ පැත්තේ තිබිච්ච ආරෝපණය ගිහිල්ලා උදාසීන වුණාම දැන් මෙතන අපි කියනවා මේ ආරෝපණ පැනීමට බාධාවක් එනවා. එහෙම නැත්නම් අර විභව බාධකයක් එනවා. දැන් මේ ආරෝපණ නැති සීමාවක් ආවනේ. මෙන්න මේ කොටස. P සහ N අර්ධ සන්නායක දෙක එකතු වෙච්ච තැන. ඔයගේ තැනකට කියනවා PN සංදියක්. මේ තියෙන මේ PN සංදිය. ඒ PN සංදියේ දෙපැත්තේ මොකද්ද වෙන්නේ? ආරෝපණ නැති සීමාවක්. ආරෝපණ පැනීමට බාධාවක් ඇති වෙනවා. ඕක හඳුන්වනවා හායිත පෙදෙස කියලා. හායිත පෙදෙස. ඊන ස්තරය කියලාත් කියනවා. හායිත පෙදෙස. ඒතර විභව බාධකයක් ඇතිවෙනවා මේ P සහ N සංදියේ ඒකේ දෙපැත්තේ. එතන දැන් මේ තියෙනවා බලන්න PN සංදිය කියලා P වර්ගයේ අර්ධ සන්නායකයක් හා N වර්ගයේ අර්ධ සන්නායකයක් සම්බන්ධ කිරීමෙන්
pn සංදියක් සෑදේ. හරි එතන මේ මුල තියෙන රූපේ මේ උඩ තියෙන විදිහට pn සංදිය පෙන්වන්න මුල රූපේ මෙන්න මේ රූපේ තුන්වෙනි පිටුවේ ඒ පල්ලෙහාම රූපේ සලහන විදිහට අඳින්න. මේ පෙන්ලා තියෙන්නේ කුහර මේ ඍණ ආරෝපණ නැත්නම් ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ එහා පැත්තේ පිටුවේ තියෙනවා ඒ pn සංදිය හැදිච්ච ගමම්ම ඊළඟට සිද්ධ වෙන දේ රහායිත පෙදෙස සංගර හීන ස්තරය කියන එක සෑදීම. ඒක යට තියෙන දෙවැනි රූපය හතරවෙනි පිටුවේ සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට දැන් මේ pn සංදිය සම්බන්ධ කරලා ඊට පස්සේ ඇති වෙන තත්ත්වය තමයි දෙවෙනි රූපේ තියෙන්නේ. එතකොට මේ සංදිය දෙපැත්තේ අර ආරෝපණ නැති වෙලා කුහර අනිත් පැත්තට පැනලා ඉලෙක්ට්‍රෝන විරුද්ධ පැත්තට පැනලා ඒ ආරෝපණ නොමැති කලාපයක් ඇති වෙනවා. ඒතර ඒ අරහා අර ආරෝපණ වලට එමෙ ගමන් කරන්න බැරි වෙනවා. ඒතර කියන මේ ආරෝපණ මුක්ත කලාපයක් කියලා. මේ මුක්ත කලාපය තමයි ආයිත පෙදෙස නැත්නම් හීන ස්තරය කියලා කියන්නේ. ඒක තියෙනවා එතකොට හතරවෙනි පිටුවේ බලන්න pn සංදිය සෑදුණු වහාම n ප්‍රදේශයේ ඉලෙක්ට්‍රෝන pn සංදිය හරහා p ප්‍රදේශයට විසරණය වේ. p ප්‍රදේශයේ කුහර n ප්‍රදේශයට විසරණය වේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අනිත් පැත්තට ගියාම කුහරය අනිත් පැත්තට විරුද්ධ පැත්තට ගියා වගේ. මේ නිසා වාහක මුක්ත කලාපයක් සංදිය අසල නිර්මාණය වේ. මෙම කලාපය ආයිත පෙදෙස හෙවත් හීන ස්තරය ලෙස හැඳින්වේ. දැන් එතකොට දැන් ඔන්න ඉලෙක්ට්‍රෝන පනින්න බැරි ආරෝපණ ගමන් කරන්න බැරි කලාපයක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන පනින්න නම් තල්ලුවක් දෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේ විභව බාධකයක් නිර්මාණය වෙලා තියෙනවා මැද. ඒතර ඒකෙන් එහා පැත්තට ඉලෙක්ට්‍රෝන පන්නන්න නම් අර විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරලා තල්ලුවක් දෙන්න වෙනවා. සාමාන්‍යයෙන් සිලිකන් වලින් හදපු
PN සංදියක අර මේ විභව බාධකය වෝල්ට් 0.7ක් විතර වෙනවා. ඒ හීන ස්තරයෙන් ඉලෙක්ට්‍රෝන පන්නන්න. වෝල්ට් 0.7ක්වත් ඕන ඊළඟට තියෙන ඉලෙක්ට්‍රෝන අර PN සංදිය හරහා පන්නන්න. නැත්තම් නිකන් ඉබේ ආරෝපණ ගලාගෙන යන්නේ නැහැ. ජර්මනි වලින් හදපු PN සංදියක විභව බාධකය වෝල්ට් 0.3ක් විතර වෙන්නේ. අරකට වඩා අඩුයි. අඩු වෝල්ටේජතාවයක් දුන්නාම ඒ හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න ගන්නවා. ඒ කියන්නේ විදුලි ධාරාව කරන්න පුළුවන්. වෝල්ට් 0.7කට වඩා අඩු නම් අර සිලිකන් වලින් හදපු PN සංදිය හරහා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නේ නැහැ. මේක පාවිච්චි කරනවා ඊට පස්සේ විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ සෑදීමේදී අපි ඒක එතනින් එහාට සාකච්ඡා කරමු. එතකොට අද සාකච්ඡා කරපු ටික ආපහු මතක් කරගත්තොත් මේ ටික හරියට අවබෝධ කරගන්න මුලින්ම අපි කිව්වා මේ ලෝහ විදුලි සන්නායක අලෝහ විදුලි පරිවාරක කියලා. ඒතර සාමාන්‍යයෙන් විදුලි සන්නායක විදිහට ලෝහ අපි සලකනවා. ඇයි ලෝහ තුලින් විදුලිය යන්නේ කියන කාරණේ තමයි මුලින්ම කිව්වේ. ඒකට හේතුව විදිහට කිව්වේ ලෝහවල තියෙනවා මුක්ත ඉලෙක්ට්‍රෝන කියන පරමාණු වල අවසාන කවචයෙන් එළියට පැනලා ඒ ලෝහයේ අවකාශයේ එහෙ මෙහෙ ඔබමම චලනය වෙන ඉලෙක්ට්‍රෝන තියෙනවා. අන්න ඒවා තිබීම තමයි ලෝහ විදුලි සන්නායනය කරන්න හේතු වෙන්නේ. විදුලි ප්‍රභාවයකට සම්බන්ධ කරාම ඉලෙක්ට්‍රෝන තෙරපීමක් ආපුවාම ඒ මුක්ත ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් වෙනවා. ඊළඟ අර්ධ සන්නායක කියන වර්ගය ගැන කිව්වා සිලිකන් ජර්මේනියම් නිස්සංග අර්ධ සන්නායක කියලා කිව්වා. එතකොට මේ සිලිකන් ජර්මේනියම් නිස්සංග අර්ධ සන්නායක වෙන්නේ සිලිකන් වල පරමාණුක දැලුසක් තියෙනවා. සහසංයෝජන බන්ධන වලින් බැඳිලා කෙල්වින් බිඳුවේ විතර මේක තදින් එකට බැඳිලා තියෙනවා. හැබැයි උෂ්ණත්වය වැඩි වෙනකොට සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට එනකොට අර පරමාණු අතර තියෙන බන්ධනවල සමහර ඉලෙක්ට්‍රෝන එළියට පනිනවා. ඒතර එළියට පැන්න තැන කුහරයක් නිර්මාණය වෙනවා. ඒ කුහරයට වෙන බන්ධනයක ඉලෙක්ට්‍රෝනයක් පනින්න පුළුවන්. ඒතර මේ ඉලෙක්ට්‍රෝන චලනයක් ඇති වෙනවා සිලිකන් ඇතුලේ යන්තමින්. අර මුක්ත ඉලෙක්ට්‍රෝන වගේ. ඒ නිසා යන්තම් විදුලි ධාරාවක් ගමන් කරවන්න පුළුවන් සාමාන්‍ය උෂ්ණත්වයේදී. උෂ්ණත්වය වැඩි කරොත් ගමන් කරන විදුලි ධාරාව වැඩි වෙනවා. මේ විදිහට එළියට පයින් ඉලෙක්ට්‍රෝන වැඩි වෙන නිසා. දැන් මේක තව වැඩි කරගන්න උපක්‍රමයක් විදිහට මාත්‍රණය සිද්ධ කරනවා. මාත්‍රණය කියන්නේ පස්වෙනි කාණ්ඩය හෝ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මේ සිලිකන් වලට මිශ්‍ර කිරීම. ඒතර පස්වෙනි කාණ්ඩේ ෆොස්ෆරස් වගේ එකක් මිශ්‍ර කරොත් එයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් නිසා අනිත් සිලිකන් පරමාණු එක්ක බන්ධන 4ක් හදලා එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. අන්න ඒ ඉලෙක්ට්‍රෝනය ගිහිල්ලා වෙනත් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට පහර දීලා ඒ ඉලෙක්ට්‍රෝන එළියට තල්ලු කරනවා. එතකොට එළියට පැනපු ඉලෙක්ට්‍රෝනත් ඒ දේම සිද්ධ කරනවා. එතකොට අර මූලද්‍රව්‍ය ඇතුලේ ඉලෙක්ට්‍රෝන චලනය වැඩි වෙනවා. එතකොට මේ විදිහට හදාගන්න අර්ධ සන්නායක අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. දැන් පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය මිශ්‍ර කරලා හදාගන්න එක ඍණ වර්ගය නැත්නම් N වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා කියන්නේ. තුන්වෙනි කාණ්ඩේ බෝරෝන් ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරොත් එයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. එතකොට බන්ධන හැදුනහම එක බන්ධනයකට හිඟයක් එනවා. අන්න හිඟයක් තියෙන තැනකට කියනවා කුහරයක් කියලා. ඒතර ඒ කුහරයට වෙන බන්ධනයක ඉලෙක්ට්‍රෝනයක් පනින්න පුළුවන්. ඒ විදිහට එතකොට ඉලෙක්ට්‍රෝන චලනය වැඩි වෙනවා. මේ ක්‍රමයට හදාගන්න බාහ්‍ය අර්ධ සන්නායකයකට කියනවා ධන වර්ගයේ අර්ධ සන්නායකයක්.
එහෙම නැත්නම් P වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා. මෙහෙම හදාගත්ත P සහ N වර්ගයේ අර්ධ සන්නායක දෙකක් එකට සම්බන්ධ කරාම Pn සංදියක් හැදෙනවා. අන්නේ Pn සංදියක සංදිය දෙපස මේ ඉලෙක්ට්‍රෝන පැනලා නැත්නම් කුහර අනිත් පැත්තට පැනලා ආරෝපණ රහිත කොටසක් ඇති වෙනවා. අන්නේ ප්‍රදේශයට කියනවා හායිත ප්‍රදේශ නැත්නම් හීන ස්තරය කියලා. හරි දැන් මේ Pn සංදි පාවිච්චි කරලා හදපු ඉලෙක්ට්‍රොනික උපාංග මොනවද කියන එක ඊළඟ දවසේ අපි කතා කරමු. අදට ඔය ටික කරලා එහෙමනම් ඉවර කරමු. නැවත කියවලා බලන්න. ටියුට් එකත් ආපහු බලන්න. මොනවා හරි නොතේරුණ දෙයක් තිබුණොත් තියරි ක්ලාස් එකට ආපුවාම හරි අහන්න. අහලා ඒක විස්තර කරගන්න, පැහැදිලි කරගන්න. එහෙනම් අදට අපි ඔය ටික කරලා ඉවර කරමු. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Thank you, sir. Right. I want sir.